අයිබෝන් සුබ දැසනක් වේවා ආරම්භ කරන සූදානම් පත්තර මේන්තුව අදට අවුරුදු 2යි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා බහ කරනකොට අද එහි සැමරුම තියෙනවා වගේම නැවත වතාවක් එහෙම නොවෙන්න මොකක්ද කරන්න කියන එකත් දිගින් දිගටම කතා බහ වෙන දවසක්. සුබ දැසනක් වෙනවද? සුබ දැසනක් බුද්ධික. දවසේ වැදගත්කම කියද්දි පාස්කු ප්‍රහාරය ගැන වැදගත්කමක් නෙවෙයි නේ කියන්නේ වැදගත්කමකට කියන්න බෑ. හැබැයි ඒ සිද්ධිය ඉතාමත්ම වැදගත් රටේ ඉස්සරහට ගැන කතා බහ කරද්දී මම කැමතියි දිනුෂ ඔතනින් වැඩේ ආරම්භ කරන්න. හරි. බුද්ධික මේ වරදක් නිවැරදි කරගන්න ලැබෙන පළවෙනි අවස්ථාවෙන්ම මේ වැරද්ද නිවැරදි කරගන්න ඕනේ. ඊයේ මට ප්‍රමාද දෝෂයකින් මම කිව්වා මේ මිහිකත දිනය ඊයේ කියලා. අප්‍රේල් මාසේ 20 වෙනිදා තමයි මූලික කතා බහ ඇති වෙන්නේ. හැබැයි මිහිකත දිනය අප්‍රේල් මාසේ 22. හරිද? එතකොට හෙට අර කියපු අනිත් කාරණා සියල්ල හරි. ඒ කියන්නේ අවුරුද්දේ තේමාව ඒක. එතකොට වැරද්දක් නිවැරදි කරගන්න ලැබෙන පළවෙනි අවස්ථාවම අපි ප්‍රයෝජනට ගන්න ඕන නිසා නිවැරදි කරන්න ඕනේ. ඉතිහාසයේ බැරිම ඕකනේ. ඔව්. ඉතිහාසයේ යම් මොහොතක අපිට වැරද්දක් වුණා නම් අර බුද්ධික් කිව්වා වගේ ඒ වැරද්ද නිවැරදි කරගන්න ලැබෙන පළවෙනි අවස්ථාව. නැත්නම් කල් නොයවා ඒ වැරද්ද නිවැරදි කර ගැනීම තමයි අද දවසේ අපි ගන්න වැදගත්කම කියලා හඳුනාගන්නේ. දැන් ඊයේ මට ඕක වැරදුනා කියලා කවුරුත් කිව්වේ නැහැ බුද්ධික. හරිද? ඒක හේතුවක් වෙන්න ඇති. ඒක ගැන අවධානය ගිලිහීම මම හිතන්නේ. අනිත් හේතුව තමයි දිරුෂ මොන හරි කතා කරාම වර්ධින්නේ නැහැ කියලා මිනිස්සු විශ්වාස කරනවා. ආන්න ඔතෙන්ට තමයි මට එන්න ඕනේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අපිව විශ්වාස කරනවා නම් ඒ තරම් ලොකු වගකීමක් සහ වගවීමක් වෙනත් නැහැ. එතකොට කවුරු හරි කෙනෙක් වැරද්දක් නිවැරදි කරයි සහ හරි දේ කරයි කියලා විශ්වාස කරනවා නම් ඒ විශ්වාසය රැකීම තරම් දිවි හිමියෙන් කළ යුතු අන් කිසිවක් නෑ කියලා මේ පාස්කු දිනේදී පාස්කු ප්‍රහාරය සිහිපත් කරන අවුරුදු 2ක් ගත වෙන තැනේදී අපි සිහිපත් කරන්න කැමතියි. බුද්ධික කිව්වා වගේ පාස්කුරිදා ඛේදවාචකයට දෙවසරයි කියලා අද මව්බිම් පුවත්පත වේදනාවේ නිම්නාදෙන් අල්තාරයත් එක්කසූ මතකයක්. ලෙයින් කඳුලින් දේව භූමිය තෙත් කිරු අන්ධකාර මතකයක්. අන්තවාදී නපුරින් මිනිස්කම ගිලිගත් පෞකාර මතකයක්. තවමත් රැව් පිළිරැව් නගන බිහිසුණු සොවින් බර කළුපාට මතකයක්. ඉතින් දෙව්පියාණනි ඔබ වෙතට පීවර තැබූ ඔබේ දරුවන්ට මෝක්ෂය උදා කර දෙනු වෙනමින්. සුදනන්ටද දුදනන්ටද දයාවන්ත දෙනෙත් හෙළනු මැනවි කියලා මව්බිම් පුවත්පත ඉල්ලීමක් කරනවා. ඒක යාදින්නක් යාඥාවක්. ඒක ප්‍රාර්ථනයක්. ඒ කතෝලික ජනතාවගේ එහෙම නැත්නම් මේ ඛේදවාචකයට ඍජුවම මුහුණ දුන්න ජනතාවගේ පමණක් නොවේ. මේ රටේ පුරවැසියන් වන අපි හැමෝම හදවත් වලට දැනෙන ප්‍රාර්ථනාවක්. අපි හැමදාම වගේ උදේට මතක් කරලා දෙනවා කොරෝනා තත්ත්වය. විශේෂයෙන්ම ලෝකේ මේ වෙන විට අපි කොතනද ඉන්නේ ලෝකේ කොතනද ඉන්නේ කියලා මතක් කරන්නෙම අපි පරිස්සම් වුණ නැත්නම් අපිට මොකක්ද වෙන්නේ කියලා ඔබ අපි හොඳටම දන්නවා. මේ වෙන විට තවත් අලුත් විශේෂ ගණනාවක් මතුවලා තියෙනවා කොරෝනා වෛරස් තත්ත්වය සම්බන්ධයෙන්. පිටරට සිටින අපේ නෑදෑයන් අපිට ලංකාවට ගෙන්න ගන්නට ඕන. ඔවුන්ගේ පැත්තෙන් ගත්තොත් ඔවුනුත් මේ රටට පැමිණෙන්නට ඕන. නමුත් මෑත කාලෙකදී වැඩිපුර වශයෙන් වෙනත් විශේෂ හමුවීම් පිටරට ඉඳලා පැමිණි ජනතාවගෙන් සිද්ධ වුණා. නමුත් රජයක් විදියට ආණ්ඩුවක් විදියට ඒ නැවැත්තුවේ නැහැ. පරිස්සම් වීම සහ ඔවුන්ව පරිස්සම් කර ගැනීමත් අපේ යුතුයකමක්. අවුරුදු කාලෙදී අපි හැමෝම කතා බහ කරා ඊ타මාත්ම පරිස්සම් විය යුතුයි. සංචරණ සීමා පුළුවන් තරම් නැවැත්විය යුතුයි. හැබැයි කාටවත් නීති රීති දැම්මේ නැහැ. නමුත් ඊයේ වෙන විටත් රෝගීන් හමුවීමේ සංඛ්‍යාව ගත්තොත් සහ මරණ සංඛ්‍යාව ගත්තොත් ටිකක් වැඩි වශයෙන් අපිට දකින්නට පුළුවන්. මම කැමතියි දිනුෂ දැනගන්නට අද වෙන විට ලෝකයේ තත්ත්වය සහ ලංකාවේ තත්ත්වය කොහොමද? ඔව් බුද්ධික දැන් අද උදේ වෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා කරනවා ඊයේ දවසට අලුතෙන් 8,70,082ක් රෝගීන් ලෝක පුරා වාර්තා වෙනවා. ඊයේ දවසට විතරක් 8 පන්නල රෝගීන් වාර්තා වෙනවා. වැඩිම ප්‍රමාණය ඊයේ දවසට වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්. 2,94,290ක්. බුද්ධික මතකයි දැන් අපිට මේ දිනපතා ඉන්දියාවෙන් වාර්තා වෙන රෝගීන් ගානත් වැඩි වුණා. අපි මුලින්ම 95,000 ගැන කිව්වා. ඊට පස්සේ 1,65,000 ගැන කිව්වා. 1,95,000. දැන් 2,94,290ක් ඊයේ දවසට ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඊළඟට ඇමරිකා එක්සත් ජනපදයෙන් 57,782යි. සමස්යක් විදිහට ගත්තම ලයිස්තුවේ තවමත් ඇමරිකාව තමයි පෙරමුණේ ඉන්නේ. පෙරමුණේ කියන්නේ ඒක ජයග්‍රහණයට කාරණයක් නෙවෙයි. ඇමරිකාව ඉන්නවා, දෙවනියට ඉන්දියාව ඉන්නවා, තුන්වෙනියට බ්‍රසීලය. එතකොට කොවිඩ් ආසාදිතව මේ වෙනකොට ලොව පුරා 14,35,18,577ක් වාර්තා වෙනවා. ලේසි පාසු ඉලක්කමක් නෙවෙයි.
14 කෝටි 35 ලක්ෂ 18,577ක් වාර්තා වෙනවා. මියගිය සංඛ්‍යාව 30 ලක්ෂ 56,412යි. 30 ලක්ෂ 56,412යි. ඉන්දියාවේ තත්ත්වය ඉතාමත්ම බරපතලයි. අර කිව්වාගේ දැන් ඉන්දියාව මේ වන විට තීරණය කළ තියෙනවා අවුරුදු 18ට වැඩි හැමෝටම එන්නත ලබා දෙන්න කියලා. කලින් තීරණය කරේ අවුරුදු 45ට වඩා වැඩි අයට දෙනවා කියලා. දැන් ඒකත් බේර ගන්න බෑ. නිසා අවුරුදු 18ට වඩා වැඩි සියලුම දෙනාට එන්නත දෙන්න කියලා තීරණය කරනවා. මෙතන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියක් කියනවා බුද්ධික මේ තව මාස 2-3ක් ඇතුළත අපිට මේක පාලනය කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ පාලනය කරගන්න පුළුවන් වෙන්නේ සම්පත් නිසි පරිදි බෙදී ගියොත් පමණයි. එතනම දිනුෂ දැන් දිනුෂ හරි පැහැදිලි කරලා දුන්නනේ ඉන්දියාවේ වර්ධනය සම්බන්ධයෙන් කොහොමද මුලින්ම ඉන්දියාව ගැන කතා කරේ දැන් ඉන්දියාව ගැන කතා කරන්නේ කියලා. ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න රට තමයි චීනය කියලා කියන්නේ. චීනයේ රෝගීන් වාර්තා නොවෙන්නත් ඉන්දියාවේ රෝගීන් මෙතරම් වාර්තා වෙන්නෙත් ඇයි කියන හේතුව පහුගිය දවස්වල හොයලා බැලුවා. එතකොට අපි දැකපු කාරණාවක් තමයි මේ උත්සව ගැන කියද්දී විශ්වාස ගැන කියද්දී කියන්න ඕන වෛරස් එක්ක විශ්වාස කරන්න එපා. ඉන්දියාවේ දන්නවා එකම ගඟෙන් ලක්ෂ ගාණක් නාන්න පටන් ගන්නවා. විවිධ ගෝත්‍රික දේවල් වෙන්නට පුළුවන් නැත්නම් සමාජීය දේවල් වෙන්නට පුළුවන්. සංස්කෘතික වශයෙන් විශ්වාස කරමින් ඇදහිලි සිද්ධ කරනවා. අරය අල්ලනවා මෙයා අල්ලනවා දෙවියන් වහන්සේ පූජා කරනවා මේ වගේ කියලා විවිධ දේවල් ඉන්දියාවේ කටයුතු කරනවා. ගොඩක් ජනතාව ඉන්දියාවේ දෙවියන්ට බරයි. මේ කියන්නේ කතෝලික දහම ගැන නෙවෙයි හින්දු දහම සහ අනිකුත් ජෛන ආගමික දහමන් සම්බන්ධයෙන් කතා බහ කරාම හැබැයි කිසිම දෙවි දේවතාවෙක් හෝ වේවා කිසිම ආගමික ශාස්ත්‍රෝරයෙක් කියලා නැහැ තමන්ගේ ආරක්ෂාව සලසගන්න එපා කියලා. වෛරස් කියන කාණ්ඩයට මේ දෙවි දේවතාවෝ අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා අපේ රටෙත් අපි ඔබට නිතරම මතක් කරන්නේ මොන සංස්කෘතික කාරණාවක් තිබුණත් සෞඛ්‍ය නිර්දේශ පිළිබඳව විශ්වාස කරන්න, විද්‍යාත්මක ක්‍රමයේ පිළිබඳව විශ්වාස කරන්න, වෛද්‍යවරු විශ්වාස කරන්න. ඒක නිසා ඔවුන්ගේ උපදෙස් පිළිපදින්න කියමින් අද ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් මොනවද කියලා බලාගෙන යන්න අපි සූදානම්. අද පුවත්පතෙන් මම අද ආරම්භ කරන්නම් මුලින්ම අද පුවත්පතේ පළවෙනි පුවත රාජ්‍ය මුදල් අවභාවිත කළායයි කබ්‍රාල්ට හා පීබීට එරෙහිව පාලිත හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා තමයි අද පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. බුද්ධිමල් රුබේරුයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. රාජ්‍ය මුදල් අවභාවිත කළාය කියන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරයන් මහතුරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිස්පතිවරයාට හා නීතිපතිවරයාට නියම කරන්න ඉල්ලමින් නාලන්දාරාමාධිපති පූජ්‍ය තිනියවල පාලිත හිමියෝ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකමක් ගොනු කරා කියලා තියෙනවා. පොදු දේපල අවභාවිතා කළ බවට කෝප් කමිටුවමගින් නිර්දේශ කොට ඇති මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා කියමින් CIDA ඔත්තුකරුවෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් ගෙවීම ඇතුළු රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියට සම්බන්ධව තොරතුරු ඇතයිද ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණය කිරීම හා ශ්‍රී ලංකා රෝහල අලෙවි කිරීමේ මූල්‍ය අක්‍රමිකතාවල සම්බන්ධ බවද තොරතුරු ඇතයි කියමින් තමයි මෙහෙම කරලා තියෙන්නේ. මම මේ පුවත මුලින්ම ගත්ත සාමාන්‍ය රාජ්‍ය මාධ්‍යවල මේ වගේව කියන්නේ නැහැ දිනෝෂ. අපිට කවදාවත් කවුරුත් වාර්තා පනවල මේවා කියන්න එපා කියලා. මේ පත්තරවල තියච්ච පුවත් මේකේ ප්‍රධාන කාරණාව තමයි යහපාලන ආණ්ඩුව අවුරුදු 5ක් තිබුණා. මේක ඊට කලින් වෙන කාරණාවක් කියලා මේ අද දාන්නේ. මේ සියල්ල මෙන්න එකම වෙලාවේ මේ වෙලාවේ ජාමයක් විදිහට ගැට ගහමින් විවිධ තොරතුරු නැත්නම් උසාවියට යයි මේ දවස්වල කතා බහ කරයි. පහුගිය අවුරුදු 5ෙම මේ පිළිබඳව කිසිම නීතිමය පියවරක් අරගෙනත් නැහැ කරලත් නැහැ. ඔන්න දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද උසාවිය තීරණය කරයි. නමුත් අවුරුදු ගාණක් ගියා මේකට වැරද්දක් කරා නම් උත්තරයක් තියෙන්න ඕනේ. සිවුර දින දුවගෙන අපි දන්නවා නිදොස් කොට නිදහස් වුණා. මේ වගේ පදනම් විරහිතව චෝදනා කරනවද නැද්ද කියන එක පිළිබඳව කතා බහ කරන්න මම ඒකෙන්ද මුල්ම පුවතට මේ තෝරගත්තා. හොඳයි දැන් බුද්ධි කොහොම කිව්වන් පස්සේ දැන් අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යතුමා මේ මොහොතේදී අර පෝට් සිටි සම්බන්ධ කතාබහේ ඉස්සරහින්ම ඉන්න සම්පත්දායකෙක් එහෙම නැත්නම් ඒ කියන්නේ රජයේ මතය වෙනුවෙන් පෙනී සිටින ඉස්සරහ පෙළේ ඉන්න පුද්ගලෙක්. ඒකට දැන් මෙහෙම නඩුවක් දැම්මම අපි දන්නවා විවාදයකදී කරුණ ඉදිරිපත් කරද්දී මේක කළු ගලක් කියලා නම් මට තර්ක කරන්න තියෙන්නේ. මම මේක කළු ගලක් කියලා ඔප්පු කරන්න මම තර්ක ගේනවා. හැබැයි ඒ නඩුවේ තර්ක කරන කාල සීමාව තුලදී ඒ මේක කළු ගලක් කියලා ඔප්පු කරන්න මම ගේන තර්ක සියල්ල මාධ්‍යමකින් ප්‍රචාරය කරොත් සමහරලාට ජනතාව කළු ගලද මේක කළු ගලක් වෙන්නේ නැති කියලා යනවා. දැන් මේ ඊයේ දවසේදී මාධ්‍ය වාර්තා කළේ දැන් ඔය පෝට් සිටි සම්බන්ධ නඩු විභාගයේ පෙත් සම්කාර පාර්ශවය දක්වපු අදහස්. එතකොට ඔවුන් තමන්ගේ තර්කය තහවුරු කරන්න ගෙනාපු අදහස් ටික
ප්‍රවෘත්තිවලින් සමාජගත වුණාම ජනතාවට හිතෙන්න පටන් ගන්නවා මේ කාරණා ඇත්තනේ ආනේ මෙහෙම වෙලා තියෙනවනේ. ඒ නිසා දැන් මේ විදියට ඔබ කියන වගේ අවුරුදු 5ක් තිබිලත් හොයාගත්තේ නැති එහෙම නැත්නම් නඩු දැම්මේ නැති නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය සැමට සමාන වෙන්න ඕනේ. මෙහෙම අවුරුදු 5කින් ක්‍රියාත්මක නොකරපු නීතියක් හදිස්සියේ ක්‍රියාත්මක කරන්න මතක් වෙන්නේ. එහෙම නැත්නම් අධිකරණයේ පිහිට පටතන්න වෙන්නේ ඔන්න ඔය ප්‍රචාරාත්මක වාසිය ලබා ගැනීමේ අවස්ථාව ඕගේ තව කාරණාවක් තියෙනවා දිනුෂ. දැන් ඊයේ දවසේදී අපි දැක්කා මේ 204ට 205ට යන්න ගියපු රුපියල මෙන්න 190 ගානට දැන් ආයි බහිනවා. එතකොට අනිවාර්යයෙන්ම ලංකාවේ මුදල් කළමනාකරීම ගත්තොත් එහෙම අජිත් නිවල් කබ්‍රල් මැතිතුමා සම්බන්ධනොත් ඒ වගේම තමයි ආටිගල මැතිතුමා ඒ වගේම ටීබී ජයසුන්දර මැතිතුමා මේ කණ්ඩායම තමයි මෙහි මූලිකත්වය දරන්නේ. එතකොට එක පාට මෙන්න රුපියලත් තව ප්‍රමාණය මේ අධි ප්‍රමාණය වෙලා ඩොලරය අව ප්‍රමාණය වෙනවා. මෙහෙම දේවල් වෙනකොට වාවන්නේ නැහැ. මොකක් හරි ක්‍රමයක් හොයාගන්නට ඕන. කමන්නේ. අපි බලමු නීතිය උත්තර දෙයි ලස්සනට. කොහා ගියෝ කොරෝනා ආවෝ කියලා තමයි හිතෙන්නේ. මොකද මව්බිම් පුවත්පතට චාමර අමරසූරිය, කීර්ති මින්ඩිස්, පන්නිපිටියේ හෂාන් පුෂ්පික, බදුල්ලේ නිශාන්ත, අබේගුණවර්ධන, කොළඹ ජයසිංහ, පොතුපිටියේ සුමිත් රණවක වාර්තා කරන ප්‍රධාන සිරස්තලය මැයි දින රැලි හා රැස්වීම් තහනම් බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයක කොවිඩ් අනුපොකුරු කියලා මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. අනපේක්ෂිත අන්දමට ඉකුත් පැය 24 තුළ කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළ ප්‍රතිශතයක් බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීම නිසා කොවිඩ් අනුපොකුරු බිහිවීමේ අවදානමක් නිර්මාණය වෙමින් පවතින බව කොවිඩ් මර්ධනය පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කරුණු අනාවරණ කෙරුණා. එතනදී තමයි දේශපාලන පක්ෂ නියෝජිතයන් එක්කත් කරන සාකච්ඡාවකින් පස්සේ එකඟතාවකට එනවා මැයි දින සහ රැලි පැවැත්වීම අපි එනම් නතර කරමු කියලා. ජනරල් චවින්ද්‍ර සිල්ලා මහත්මයාව දුරකථන ඔස්සේ සම්බන්ධ කරගන්න අපි උත්සාහ ගන්න නිසා මේ පුවත ගැන වැඩිදුර කතා කරන්න ඕන වෙන්නේ නැහැ බුද්ධික. ඒ තමයි මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. මම එහෙමම ගන්නම් දෙවෙනි පුවත්පතේ ප්‍රධාන සිරස්තලයමයි කොරෝනා අවදානම හමුවේ මැයි රැලි පෙළපාලි අවලංගුයි කියලා තමයි දෙවෙනිත් වාර්තා කරන්නේ. රටේ පවතින තත්ත්වය නිසා ජාතික කොරෝනා මර්ධන මධ්‍යස්ථානයේ පැවති රැස්වීමේදී තමයි මේ බව ප්‍රකාශ කරලා තින්නේ. පක්ෂයේ නායකයන් සහ අනෙකුත් පක්ෂ නියෝජිතයන් සම්බන්ධයෙන් කතා බහ කරපු වෙලාවේදී ඔවුන් පිළි අරගෙන තිනවා අපි රට වෙනුවෙන් විශ්වාස කරමු, රට වෙනුවෙන් හිතමු, අපේ ජනතාව විශ්වාස කරමු. ඒක නිසා මැයි රැලි පැවැත්වීම සම්බන්ධයෙන් අපි තීන්දුවක් ගමු කියන කාරණාව තමයි කතා බහ කරලා තියෙන්නේ. ඔව් උදේජීව ඒකනායක අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ කොවිඩ් ඇඳුම් හිඟෙන් සෞඛ්‍ය අංශ අපහසුවට ලක්ෂයක් මුදාහැරී කියලා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසූරිය මහත්මිය උත්තර දෙනවා. රටපුරා රෝහල්වල කොවිඩ් ආරක්ෂිත ඇඳුම් හිඟයක් පැවතීම හේතුවෙන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවයි වාර්තා වෙන්නේ. දෛනිකව කොවිඩ් ආරක්ෂිත ඇඳුම් දසදහසක් පමණ රෝහල්වල භාවිත කරන බව වෛද්‍ය සැපයුම් අංශයේ වාර්තා අනාවරණ කරනවා. එමෙන්ම කොවිඩ් ආරක්ෂිත ඇඳුම් 3,50,000ක් ලබා ගැනීමට වෛද්‍ය සැපයුම් අංශයේ ටෙන්ඩර් කැඳවා එය දේශීය නිෂ්පාදකයෙකුට ලබා දීලා තිබෙනවා. මීට අමතරව ලෝක බැංකුව සහ යුනිසෙෆ් සංවිධානය විසින් 1,50,000ක්ද වෛද්‍ය සැපයුම් අංශයේ ලක්ෂ 2ක කොවිඩ් ආරක්ෂිත ඇඳුම්ද මෙලෙස මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ඒ අනුව ටෙන්ඩර් හිමි වෙච්ච දේශීය සැපයුම්කරු අදාළ ආරක්ෂිත ඇඳුම වෛද්‍ය සැපයුම් අංශයට මේ වන විටත් සපයා ඇතත් වෛද්‍ය සැපයුම් අංශයේ ඇතැම් නිලධාරීන් විවිධ කරුණු ඉදිරිපත් කරමින් මේ ඇඳුම් බාර නොගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි ලැබී තිබෙනවලු. සෞඛ්‍ය අමාත්‍යතුමිය කතා කරලා කියනවලු මේක කඩිනම් කරන්න කියලා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා කතා කරලා කියනවලු. හැබැයි ඒ වුණාට මේ වෛද්‍ය සැපයුම් අංශයේ ඉන්න සමහර උදවිය දේශීය නිෂ්පාදකයෙක්ගෙන් මේක මිලදී ගන්න පොඩි අතිමදිකමක් දක්වනවා වගේ එතන ප්‍රශ්නයක් තියෙනවා කියලායි අරුණ පුවත්පත මේ ලිපිය මගින් සඳහන් කර සිටින්නේ. දිනවෙන පුවත්පතේ මුල් පුවත පාස්කු ඉරුදින ප්‍රහාරකයන්ට නුදුරේදීම අධිචෝදනා ගොනු කරනවා කියලා නීතිපතිගේ ප්‍රකාශය. රොෂාන් තුෂාරයි දිනවෙන පුවත්පතට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය 8ක් එල්ල කර ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ ආධාරකරුවන්ට එරෙහිව නුදුරේදීම අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා සඳහන් කරා කියලා අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා. මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අයටත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලායි දිනවෙන වාර්තා කරන්නේ. අද ලංකාදීප පුවත්පතෙත් ප්‍රධාන සිරස්තලය උනේ ඕක. නඩු විභාගයට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් මනෝප්‍රිය ගුණසේකරයි වාර්තා කර සිටින්නේ. ඒ අනුව නීතිපතිවරයා ඉල්ලීමක් කරනවා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් පිහිටුවන්න කියලා නඩු විභාගයට මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන්
ඔය මිනිමැරුම් වගේ එකන ඉතාම බරපතල ගනී අපරාධ සම්බන්ධයෙන් තමයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලු පත් කරන්නේ ට්‍රයිලට්බා කියලා කියන්නේ. දැන් නීතිපතිවරයා මේ ඉල්ලීම කරන්න හේතුව මේ සිදුවීමේ තිබෙන බරපතලකම සමාජයට ඇතිවෙච්ච බලපෑමේ බරපතලකම සහ මේ අපරාධකරුවන් වහා නීතියේ රැහැනට හසු කරගැනීමේ අවශ්‍යතාව නිසා තමයි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් පිහිටුවන්න කියලා එහෙම නැත්නම් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් මගින් මේ පිළිබඳව විමසන්න කියලා ඉල්ලීමක් කරන්නේ. මොකද එතකොට අභියාචනාධිකරණයට යන්නේ නැතුව කෙලිම ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි අපැල් කිරීමේ අවස්ථාව තියෙන්නේ. මේ කඩිනම් කිරීමේ ක්‍රියාමාර්ගයක් සහ සමාජයට මෙහි ඇතිවෙච්ච බලපෑමේ ප්‍රබලකම නිසා තමයි මේ ඉල්ලීම කරන්නේ. බුද්ධික මම හිතන්නේ ඒත් එක්කම අපිට යන්න පුළුවන් සිසු පුවත්වලට අපේ නිෂ්පාදක මණ්ඩලයේ සූදානම් ඇති ජෙනරාල් ශරණ්‍ය සිල් මහත්මයා දුරකථනයෙන් සම්බන්ධ කරගන්න. ඒ අතරේ අද මව්බිම පුවත්පත වගේම ජාතික පුවත්පත් බොහොමයක්ම පාස්කු ඉරිදා ඛේදවාචකයට අවුරුදු 2ක් සපිරීම පිළිබඳව සඳහන් කරනවා. මම දිනවිනගඩේ පටන් ගන්න. පාස්කු ඛේදවාචකයට දෙවසරයි රත්නසිරි පතිරණය මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දිනමින පුවත්පතට පාස්කු ඛේදවාචකයට දෙවසරයි. පාස්කු මංගල්‍ය සමරන කිතුණු වෙතුමුතුන් ඉලක්ක කරගනිමින් මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරමාලාව අද දිනට වසර 2ක් ගත වෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි තොරතුරු මෙහිදී පැහැදිලි කරලා දීලා තියෙන්නේ. අද උදේ 8:45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයත් එක්ක ලංකාවේ සියලුම ආගමික ස්ථාන මෙහිදී කටයුතු සංවිධානය කරලා තියෙනවා. නිශ්ශබ්දතාවය සඳහා ගනිමින් කොහොමද ඔවුන්ව සිහිපත් කරන්නේ, ඒ වගේම තමයි ආඥා කරන්න කියන එක. පාස්කු ප්‍රහාරයට ගොදුරු වීමෙන් තවමත් පවුල් 400කට අධික පිරිසක් ප්‍රහාරයේ කුරුදු පීඩනට ගොදුරු වී හඬු කඳුලින් දිවිගෙ වෙති. සදාකාලිකව ආබද්ධව ඔත්පල වී රෝද පුටුවල 17කට අධික පිරිසක් ජීවත් වන අතර රෝගීන් ඇඳන් වලට වෙලා තවත් 47ක පිරිසක් විතර ඉන්නවා කියලා සඳහන් කරලා තිනවා. මේ ආందోලනාත්මක තත්ත්වය මින් ඉදිරියට නොවෙන්නට කටයුතු කළ යුතුයි, වග බලාගත යුතුයි කියලා සඳහන් කරලා තිනවා දිනමින පුවත්පත. නිහඬ වනවා නම් නිහඬ විය යුත්තේ මිනිත්තු 2ක් පමණයි. හැබැයි නිහඬව මුනිවත රැකගෙන මේ ප්‍රශ්නේ කවුද සැබෑ වගකිවයුත්තන් කියලා හඳුනාගන්න කාරණාවේදී නිහඬතාවය රජයේ යුතු නැහැ කියලා විශ්වාස කරන්නේ. අපරාධකරුවන්ට දඬුවම් දී මලවුන්ට ගෞරව කරමු කියලා. ඒ නිසා මව්බිම් පුවත්පත විශේෂාංග ලිපියක් පළ කරනවා. උදේනි සමන් කුමාර තමයි මේ ලිපිය ලියන්නේ. උදේනි සමන් කුමාර මව්බිම් පුවත්පතට මේ ලියන ලිපියේදී කියනවා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයෝ තවමත් බලා සිටිති. බියෝ වූ නෑසියන් Tamanට නැවත නොලැබෙන බව ඔවුහු දනිති. අහිමි වූ භෞතික දේ නැවත ගොඩනගාගත හැකිය. එහෙත් පාස්කු වින්දිතයන්ට අවශ්‍ය මෙරට පුරවැසියන්ට අවශ්‍ය පාස්කු ප්‍රහාරයේ පසුපස සිටි අදෘශ්‍යමාන හස්තේ කාගේද? ඔවුන්ට දෙන දඬුවම කොහොමද යන්න පිළිබඳවයි. තවදුරටත් ලියුම්කරුවා ලියනවා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන 2019 සැප්තැම්බර් 21 කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාට බාර දෙන්නේ 2021 ජනවාරි 31. කොහොමුණත් ජනවාරි මාසයේ වෙද්දී මේ තීන්දුව ආවට පස්සේ ඉස්ලාම් අන්තවාදී සංවිධාන 14ක් තහනම් කරන්නට රජය පියවර ගන්නවා. නමුත් 2021 අප්‍රේල් 21 වන දින වන විට, ඒ කියන්නේ අදට අවුරුදු 2ක් ගත වී ඇතත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කිසිවෙකුට අධිචෝදනා බහර දී නැත. රටක ඉදිරිගාමී පැවැත්මට මේ තත්ත්වය කිසිසේත්ම හිත කර නැත. ප්‍රශ්නය මෙතෙකින් නිමා කරන්නට රජයට වගකීමක් ඇත. ගත වී ඇති වසර 2 ප්‍රශ්න අවසන් කිරීමට ඕනෑතරම් ප්‍රමාණවත් කියලා ලියුම්කරු කියනවා. හැබැයි මෙතනදී රජය අවධාරණය කරන කාරණාව තමයි මේ අපරාධකරුවන්ට නඩු පැවරීම සඳහා පොලිසිය විමර්ශන කටයුතු සිදු වෙනවා. ඒ වගේම නඩු අහක දාන්න බැරි වෙන විදියට, නඩු විසි කරන්න බැරි වෙන විදියට සාක්ෂිවල එහෙම නැත්නම් ඉදිරිපත් කරන කරුණු වල පරස්පරතාවන් ඇති නොවන විදියට ඊටම සූක්ෂමව තමයි ඉදිරිපත් කරන්න ඕනේ. ඒ නිසා තමයි යම් කාලයක් ගත වෙන්නේ. හැබැයි මේ අර කාදිනල් හිපානන් වහන්සේ කියන වගේ මේක රතු පළස මත හංගා තබන්නට රජයේ සූදානම් නැහැ. හරියටම නීතියේ අර විලංගුව අතට දාන්න සූදානම්. ඒ සඳහායි මේ කාලය ගත වෙන්නේ කියලයි මහජන ආරක්ෂා පිළිබඳ මාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහත්මයාත් ඊයේ පෙරේද අවධාරණය කර සිටී. අද දවසේ සියලුම දේවස්ථානවලට විශේෂිත වූ ආරක්ෂක පියවරක් අනුගමනය කරලා තියෙනවා. අද විතරක් නෙවෙයි, පහුගිය කාලේ දිගටම අපි දැක්කා ලංකාවේ සියලු දේවස්ථාන සහ පුදබිම් වෙනුවෙන් ආරක්ෂාකාරී වැඩපිළිවෙලක් අනුගමනය කරලා තිබුණා. අද දිවයින පුවත්පත ඡායාරූපයක් එක්ක පළ කරලා තියෙනවා. පාස්කුදා ප්‍රහාරයට අදට වසර 2යි කියලා කීර්ති වර්ණකුල සූරියගේ වාර්තාවක්. කොච්චිකඩේ දේවමැදුරට අද
වතිකානෙන් විශේෂ නියෝජිතයෙක් කියලත් සඳහන් කරලා තියෙනවා. නෝමන් පලිහවඩන මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දිවයින පුවත්පතේ ඡායාරූපයක් එකයි මෙය පළ කරලා තියෙන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර දෙකක් ගත වීම නිමිත්තෙන් සිදු කරන විශේෂ ආගමික උත්සව ශුද්ධෝත්තම පැන්සිස් ප්‍රාප් වහන්සේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අපෝලිස්තු තානාපතිවරයා ප්‍රමුඛ වතිකානයේ විශේෂ නියෝජිතයෙකු කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවමෙදුරේ දේවමෙහෙය සඳහාද අද සහභාගී වීමට නියමිතයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවමෙදුර අද පෙරවරු 8:45ට පැවැත්වෙන විශේෂ උත්සවයට ඕමල්පේ සෝබිත නාහිමියන් ඉස්ලාම් සහ හින්දු ආගමික නායකතුමන්ලා සමග කාදිනතුබද සහභාගී වීමට නියමිතයි. කොළඹ අගරාදුගුරු මැල්කම් රංජිත් කාදිනතුමා මෙහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයේ වසර දෙකක අතීතයේ සිහිපත් කරමින් කතාවක් සිදු කරනවා ඇති. පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය සිහිපත් කරමින් කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවමෙදුරේදී විශේෂ ආගමික මෙහෙයක් සිදු කිරීමෙන් පසු එදින පස්වරුවේ එම සුසාන භූමියේදී කාදිනතුමාගේ ප්‍රධානත්වයෙන් මලවුන් සිහි කිරීමත් සිදු කරනු ඇති. මෙම උත්සවයට සෙසු ආගමික නායකයෝ රද්දගුරු මණ්ඩලයේ රජකුමන්ලා ප්‍රමුඛ පියතුමන්ලා කන්‍යා සොයුරියෝ සහභාගී වෙති කියලා සඳහන් කරලා තියෙනවා. මේ ගමුව මාරස්ටලා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ අසල සිට බැතිමතුන් පෙරහැරින් කටුවපිටිය දේවමෙදුරට පැමිණීමට නියමිතයි. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සිහිපත් කරමින් සෑම කිතුණු දේවමෙදුරකම පැවැත්වෙන ආගමික මෙහෙයන් සඳහා සහභාගී වන පැමිණෙන සිසුවියන් වෙනුවෙන් කතෝලික සභාවට අනුබද්ධ පාසල්වල අද නිවාඩු ලබා දී ඇත. බෝම්බ පිපුරුණු වේලාව සිහි කරමින් දිවිනේ සෑම කිතුණු දේවමෙදුරකම අද උදේ 8:45ට සීනුනාද කරේ. එහිදී විනාඩි 2ක නිහඬතාවයක්ද පැවැත්වේ කියලා සම්පූර්ණ පුවත මං කිව්වාද පාස්කු සම්බන්ධයෙන් කරන වැඩපිළිවෙලයි ඒ පුවතේ සඳහන් වෙන්නේ. බුද්ධික කිව්වා වගේ අර කොහොමද කොච්චිකඩේ දේවස්ථානයට ආරක්ෂාව සපයලා තියෙන කියන ඡායාරූපයක් අද ලංකාදීප පුවත්පත පළ කරනවා. ඡායාරූප වාර්තාව ගෙනෙන්නේ රොමේෂ් ධනුෂ්ක සිල්වා ලංකාදීප පුවත්පතට. කොහොමද දිවයිනේ දේවස්ථානවලට අද දිනේදී ආරක්ෂාව සැලසෙන්නේ කියලා ඊයේ දැකපු කැමරා ඇස තමයි ඒ. අපි ඊට පස්සේ නික්මෙන්නට සූදානම් ඊළඟ මාතෘකාවට. ඒ තමයි කොරෝනා ඊළඟ රැල්ලක අවදානමක් තියෙනවායි කියන කාරණාව දැන් අවධාරණය කරනවා. වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යතුමා සඳහන් කරනවා කොරෝනා රෝගිය ගැන රජය අවධානයෙන් සිටින බව ඩයනා උදයන්ගිනී ලංකාදීපයට වාර්තා කර සිටින්නේ. අලුත් අවුරුදු සමයෙන් පසු මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත් එම තත්ත්වය පාලනය කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයා සඳහන් කරනවා. වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයා කියනවා ඒ කියන්නේ අර ඉන්දියාවේ ශුද්ධ වූ ජලයෙන් නාලා වැඩේ බෝවලා වගේ මෙහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජනතාවගේ හැසිරීම මෙහෙම එක රෝගය ව්‍යාප්ති වීමේ අවදානමක් තියෙනවා කියලා දැනගෙන තමයි. මොකද එතනදී රජය ගත්ත එක තීන්දුවක් තමයි ආර්ථික ක්‍රියාවලිය රුපියල් එහෙ මෙහෙ සංසරණය වෙන්න ඕනේ බුද්ධික. දැන් අපි සංචරණ සීමා හැම සෞඛ්‍ය නීති රීති ටිකක් අමතක කරලා එහෙ මෙහෙ ගියපු එක වැරදි. හැබැයි අනිත් පැත්තෙන් ගත්තම අවුරුදු 2කට පස්සේ තැඹිලි ගෙඩියක් විකුණුනේ. එහෙම නැත්නම් පළතුරු වට්ටියක් පූජ වට්ටියක් විකුණුනේ. ඊළඟට හෝටල් කාමර ටිකක් විකුණුනේ මේ අවුරුද්දේදී. අපි දැක්ක දැන් නුවරඑළිය තත්ත්වය භයානකයි, කතරගම වගේ පුදබිම් වල තත්ත්වය භයානකයි. මේක ඇත්ත. හැබැයි ඒකට යටින් වෙච්ච දේ තමයි මිනිස්සු අතර සල්ලි ශක්තිමත් වුණා. ඒ නිසා රජය මේක දැනගෙන තමයි මේක කළේ කියලා කියනවා. රෝගිය වැඩි වශයෙන් පැතිරුණු ගම්පහ කොළඹ දිස්ත්‍රික්කවල මිලියනයක් පමණ මේ වන විට එන්නත් කරණයට ලක් කර තිබෙන බවද පැතිර යාමේ අවදානම අඩු කර තිබෙන බවද අමාත්‍ය රමේෂ් පතිරණ මහත්මයා කියනවා. ඒ කියන කාරණා වැදගත් වෙන්නේ කැබිනට් සම ප්‍රකාශක නිසා විතරක් නෙමෙයි දොස්තර කෙනෙක්නේ. අද පුවත්පතේත් එතුමගේ කතාවක් තියෙනවා. මම විශේෂ තුන්වෙනි කොටසේදී මේ වාර්තාව ඉදිරිපත් කරන එකත් මේ වෙලාවෙම ඉදිරිපත් කරනවා. සෞඛ්‍ය උපදෙස් නොතකා ජනතාව අවුරුදු සැමරුවා කියලා වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයා අද පුවත්පතට ප්‍රකාශ කරලා තියෙන කතාවත් මම අරගත්තා. සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයාගේ ප්‍රකාශය සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් නොතකමින් මහජනතාව සිංහල හා දෙමළ අවුරුදු උත්සවයේ සැමරීමේ හේතුවෙන් ඉදිරියේදී යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය හැකි බව මාධ්‍ය ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරලා කියලා සඳහන් කරනවා. මේ හැම පැත්තෙම තියෙන්නේ පරිස්සම් වෙන්න. එහෙම නැත්නම් ඉස්සරහට පොඩි අවදානමක් ලක්වන්න ඉඩ තියෙනවා කියන එක තමයි කතා බහ කරලා තියෙන්නේ. ඔව් විරාමයට යන්න කලින් අපි කොවිඩ් සම්බන්ධ කතා ටික නිම කරමු. එන්නත් දෙවනි මාත්‍රාව මැයි 1 සිට සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න ලංකාදීපයට වාර්තා කරනවා. රාජ්‍ය මාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කරනවා ඇස්ට්‍රාසෙනිකා දෙවනි මාත්‍රාව මැයි පළවන සතියේ සිට ලබා දීම එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කරනවා කියලා. ඒ වගේම ලංකාදීප මුල් පිටුවේ තියෙන කොටුවේ රාජ්‍ය බැංකුවක සේවකයන් 44කට කොවිඩ් රංජන් කස්සූරි සහ ඉන්දිකා රාමනායකයි මේ වාර්තාව ගෙනෙන්නේ බුද්ධික.
සිංහල අලුත් අවුරුද්ද නිමිති කරගෙන අදාළ රාජ්‍ය බැංකුවේ කොළඹ පිහිටි ප්‍රධාන ශාඛාවෙන් රුපියල් බිලියන 8ක මුදලක් දිවයිනේ අනිකුත් ප්‍රදේශවල පිහිටි ශාඛාවලට බෙදා හැර තිබෙනවලු. මේ හේතුවෙන් බදුල්ල අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවල පිහිටි එම බැංකු ශාඛාවල නිලධාරීන් කිහිප දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා. යනු අදාළ රාජ්‍ය බැංකුවේ සේවකයන් 70 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතව කොග්ගල නිරෝධන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබ සිටින බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයත් පවසනවා. දැන් අජිත් රෝහණ මහත්මයා එහෙම ඉදවස්වල ඉඳලම කියා හිටියා සල්ලි අතපත ගාවෙන් පස්සේ අත් පිරිසිදු කරගන්න කියලා. කොරෝනා සම්බන්ධයෙන්ම කතා බහ කරලා ඉවර කරමු කිව්වා විරාමයට යන්න කලින් ශ්‍රී ලංකාවෙන් මින් පෙර හමු නොවූ COVID-19 වෛරස් ප්‍රභේදයක් කියලා සඳහන් කරනවා අද පුවත්පතේ මුල් පිටුවේ දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ ශීඝ්‍ර වැඩවීමක් කියලාත් සඳහන් කරනවා. ශ්‍රී ලංකාව තුළ මීට පෙර හමු නොවූ COVID-19 වෛරස් ප්‍රභේද පසුගිය දවස් කිහිපය තුළදී වාර්තා වී ඇති බවත් මෙරට තුළ COVID-19 වෛරසය බෝ වීමේ ප්‍රවණතාවය වැඩි වීමත් සමග දැඩි සත්කාරයකවල රෝගීන් ඇතුළත් වීමේ ශීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි කියලා අද පොඩ්ඩක් පරිස්සම් වෙන්න කාරණාව නැවත වතාවක් කියන. සාමාන්‍යයෙන් දිනුෂ ඉස්කෝලයක් ගැන කතා කරද්දී මහින්ද තමයි ඉස්කෝලේ කියලා කියන්නේ. රිච්මන්ඩ් එක නැත්තා. රිච්මන්ඩ් එක නැත්තා. මේ රිච්මන්ඩ් එකේ ආදි ශිෂ්‍යෙක්. හැබැයි මහින්ද විදුහල්පතිතුමාව අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. මහින්ද තමයි ඉස්කෝලේ කියලා පොතක් පළ වුණා. සුන්දර නිහතමානී දෙමළ මහත්මයා තමයි මේ පොත ලිව්වේ. මානි මහත්තයා උපන්දිනේ ඊයේ තිබුණේ. ඊයේ උපන්දිනේ තිබුණේ මානි මහත්තයා. අපි ඒකත් ඊයේ අපි කතා බහ කරා. පැහැදිලිව මතක් කරලා දෙන්න කැමතියි මේ පාසල් ගැන ගන්නකොට පාසල් වල දියුණුව සම්බන්ධයෙන් ගන්නකොට අපි පහුගිය කාලේදී දිගින් දිගටම විවිධ පාසල් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණොත් අපි ඔබටත් ඒව අරගෙන ආවා. අද දවසේදී මහින්ද විද්‍යාලයේ දස්කමක් ගැන කතා බහ කරන්න හදන්නේ. සුබ උදෑසනක් ඔබතුමන්ට. අයිබෝන්. සුබ උදෑසනක් බුද්ධික. අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ගාමිණී ජයවර්ධන මැතිතුමන්. එතුමා තමයි මහින්ද විද්‍යාලයේ විද්‍යාලාධිපතිතුමන්. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න ඊයේ දවසේදී පාසලට තවත් කීර්තියක් එකතු කරලා දෙනවා. පහුගිය කාලයක් මුළුල්ලේම මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්තොත් මේ තරම් සුබදායි තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් අන්තිම අවුරුදු 4-5 ගත්තාම ඔබතුමා මේක වෙනස් කරන්න කටයුතු කරා. අපි සුබ සිහින දකින්නවා, ඒ වගේම තමයි සුබ තොරතුරු දකින්නවා. ඊයේ මොකද්ද මේ ලැබපු ජයග්‍රහණය? ඊයේ ශ්‍රී ලංකාවේ සුවිශේෂ ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්වුණා බුද්ධික ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්. 42 වන ඔබ්සර්වර් SLT මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා පේරීමේ තරගාවලියේ අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ. මහින්ද විද්‍යාලයට එහිදී ප්‍රධාන සම්මානය අපේ ක්‍රීඩකයෙකුට හිමි වුණා. නමුත් පරණවිතාන පුතාට ඔහු අතිවිශිෂ්ට ක්‍රීඩකයෙක්. ඒ සිද්ධියයි ඔබ මගින් අහන්නේ. මම ඒ ඡායාරූපයත් එක්ක අද දිනමින පුවත්පතේ පළ කළ තියෙන විදුහල්පතිතුමනි අපි ඒ මුලින්ම ඉදිරිපත් කරන්න මේ තියෙන ඡායාරූපය සන්ඩේ ඔබ්සර්වර් හා SLT මොබිටෙල් සංවිධානය කරන වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල බණ්ඩාරනායක සම්බන්ධන ශාලාවේදී ඊයේ පැවැත්වුණා. එහිදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ගාල්ල මහින්ද විද්‍යාලයේ නවොත් පරණවිතාන සිසුවා සහ රත්ගම දේවපති රාජ්‍ය විද්‍යාලයේ කවිෂා දිල්හරි සිසුවිය හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතාසින් සම්මාන ලැබුව අයුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලි රඹුක්කැල මැතිතුමන්, අමාත්‍යාංශ ලේකම් නීතිඥ ජගත් පී විජේවීර මැතිතුමන්, ලේක් හවුස් ආයතනයේ සභාපතිතුමන්, ජනාධිපති නීතිඥ W දාරත්න මැතිතුමන්, ඔබ්ටෙල් ආයතනයේ සභාපති රෝහන් ප්‍රනාන්දු, සන්ඩේ ඔබ්සර්වර් ප්‍රධාන කර්තෘ දිනේෂ් වීරවංශ යන මහතුරුන් මෙහි සහභාගී වුණා කියලා ඡායාරූපය පළ කළා තියෙනවා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්නට මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපිට යමක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? කොහොමද මේ ක්‍රිකට් නව ආරම්භය සහ නව පිබිදීම සම්බන්ධයෙන් කතා බහ කරන්න. අපි දැක්කා පහුගිය කාලෙදී ලසිත් මාලිංග කියන්නේ මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් තරුවක්. ඒ වගේම ක්‍රිකට් තරුවන් ගණනාවක් සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ වෙනුවෙන් ක්‍රීඩා කරන. ඔබතුමාගෙන් දැනගන්න කැමතියි එහි තත්ත්වය කොහොමද කියලා. බුද්ධික මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව යම් පසුබෑමක් ලක් වෙලා තිබිච්ච 2014 වර්ෂයෙන් පස්සේ මා මෙහි විදුහල්පතිවරයා හැටියට පත්වීමෙන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න ගත්තු පියවරවල සුවිශේෂී අවස්ථාවක් තමයි මේ ජයග්‍රහණය. එවකට නවෝත් පරණවිතාන 13න් 15 ක්‍රීඩකයෙක් හැටියට පිබිදිලා ආපු අවස්ථාව. ඔහු ඒ අවස්ථාවේදීම ඒ වර්ෂයේදීම ලකුණු 1000 වාර්තා කරනු ලැබුවා. 13න් 15 ක්‍රීඩකයෙක් හැටියට එතෙන් සිට හැම වයස් කාණ්ඩයකම ඔහු ලකුණු 1000 ඉක්මවා ක්‍රීඩා කරපු අතිදක්ෂ ක්‍රීඩකයෙක් වුණා. ඒ වගේම ඔහු මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 14කට ක්‍රීඩා කරලා තියෙන මේ වයස අවුරුදු 19 වෙද්දී. ඒ වගේම දකුණු අප්‍රිකාවේ පැවැත්වුණ ලෝක කුසලාන තරඟාවලියේ ගිය වර්ෂයේ
කණ්ඩායමේ ආරම්භක පිතිකරු හැටියට සහභාගී වුණා වගේම විශිෂ්ට ඉනිම් ගණනාවක් ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්. ඒ වගේම නවෝත් පරණවිතාන ගැන මා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩකයෙක් හෝ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් හෝ වේවා ලංකාවේදී වාර්තා කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව වෙච්ච ලකුණු 409 ඔහු 20 වර්ෂයේ මාර්තු මාසයේ මුලදී වාර්තා කළා. එය කොවිඩ් වසංගතය නිසා වැහිලා ගියා. පුවත්පත්වල පළවෙන්නේ නැතුවම කොවිඩ් වසංගතයේ උච්ච වීම නිසා. නමුත් ඒ ලකුණු 409 අති විශේෂ වාර්තාවක් ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩකයෙකු ලැබූ උපරිම ලකුණු සංඛ්‍යාව එහෙම නැත්නම් වෘත්තීය ක්‍රීඩකයෙක් ලැබූ එක ඉනිමක ලැබූ උපරිම ලකුණු සංඛ්‍යාව 409ක් වාර්තා කරා. මේ නිසා මේ සුවිශේෂ ක්‍රීඩකයා මේ සම්මානයට පාත්‍ර වීම අරුමයක් නෙවෙයි. අපි විද්‍යාලයේ ක්‍රීඩාව නංවන්නත් ඔහු මේ වසරේ අපේ කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. අති දක්ෂ කණ්ඩායමක් එක්ක ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න ඉතා ඉහළ කැපවීමකින් යුක්තව කණ්ඩායම ධනුෂ්ක දෙනගම් පුහුණු කාර්යතුමා යටතේ නිශාන්ත කුමාර බාර ගුරුතුමා යටතේ දැන්ටත් ක්‍රීඩා කරනවා. අපි හෙට මේ වර්ෂයේ අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වෙනවා. හෙට දිනේ අවසාන කණ්ඩායම 8 හැටියට අප ක්‍රීඩා කරන්නේ ලංකාවේ හොඳම පාසල් 36 ක්‍රීඩා කරන ඩිවිෂන් 1 කියන සෙග්මන්ට් එකේ. ඒ නිසා අපි අපේ කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නංවාලන්න කැප වෙන හැම දෙනාටම සුබ පතනවා මේ මොහොතේ. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණේ ගාමිණී ජයවර්ධන විදුහල්පතිතුමන් මහින්ද විද්‍යාලයේ අනාගතය සම්බන්ධයෙන් ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් කතා කරා වගේම නවෝත් පරණවිතානගේ මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් තුමා කතා කරා. නවෝත් අපි ඔබට සුබ පතනවා ඉදිරියට යන්න රට වෙනුවෙන් සෙල්ලම් කරන්න කියන ගාල්ලෙනි රිච්මන්ඩ් නෙවෙයි උනාට කමක් නැහැ. ඔව් අර කිව්වාගේ මහින්ද තමයි ඉස්කෝලේ රිච්මන්ඩ් නැත්තම් කිව්වා වනිදු හසරංගට නැවත වතාවක් මීළඟ තරඟයේදී ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේදී වනිදුට නැවතත් අවස්ථාවක් ලැබෙයි කියලා විචිත්‍ර වීරසිංහ මව්බිම් පුවත්පතට ස්පෝර්ට්ස් ක්‍රීඩාතිරයකදී විශ්වාසය පළ කරනවා. ඒ අනුව වනිදු හසරංගට සහ ධනංජය ද සිල්වාට දඟපන්දුවේ වගකීම පැවරුණු ඇතැයි කියලා විශ්වාස කරනවා. ඕන්න රිච්මන්ඩ් එකටත් ඉඩක්. බුද්ධික මේ දැන් අපි 19න් පහළ පාසල් ක්‍රිකට් තරඟාවලිය පුරාම දැන් මව්බිම් පුවත්පත ඒ මතුවෙන අලුත් තරු කොහේද ඉස්කෝලේ කියලා බැලුවේ නැහැ. මව්බිම් පුවත්පත ඒ පාසල් ක්‍රීඩකයන්ගේ ඡායාරූප පළ කළා. අපිත් කොච්චර වෙලාව පිළිබඳ ගැටලු තිබුණා වුණත් අන්තිම මොහොතේ හරි වැඩසටහනේ අග්ගිස්සේ හරි ඒ සියලුම යෞවන ක්‍රීඩකයන්ගේ ඡායාරූප එක්ක ඒ අපි පත්තරමේන්තුවේදී පෙන්වුවා. හේතුව තමයි ඉස්කෝලේ කාගේද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ ඉස්කෝලේ අනාගතය. සහ ඒ වගේම මේ පාසල් අප තුල ඇති කරපු පිබිදීම අපිට ඉස්කෝල විසින් දීපු දේවල් සම්බන්ධයෙන් අපි ණයයි. ඒ නිසා තමයි ඉස්කෝලේ මොකක් වුණත් සමහරවිට නගර ඉස්කෝලේ විතරක් නෙවෙයි අර ගමේ ඉස්සෙල්ලා ගියපු පුංචි ඉස්කෝලේ පවා ගෞරවයෙන් මතක් කරන්නේ. ශ්‍රී ලංකාව ආයෝජනයේ ගමනාන්තයක් කරගන්න ජනපති බොආවෝ සංසදයේ රටවල් වලින් ඉල්ලයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. වෙනස් වන ලෝකයක් ගෝලීය පාලනයක් සේදමාවත ප්‍රවේශය දිනු කිරීමට අත්වැල් බැඳ ගනිමු කියලා මෙවර තේමා කරගන්නේ බොආවෝ සමුළුවේදී චීනයේ හයිනෑන් බොආවෝ නගරයේ පැවැත්වෙන සමුළුවේ 3 වන දිනේ තමයි ඊයේ Zoom තාක්ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ සමුළුව අමතන්නේ. එතනදී ජනාධිපතිතුමා කියන කතාවේදී හරය මව්බිම් පුවත්පත කියනවා සහන රැසක් සහිත බදු විභවයක් සහ වෙනත් දිරිගැන්වීම් ඇතුළු විදේශ ඍජු ආයෝජන සඳහා ආකර්ශනීය ප්‍රතිපත්තිය රට තුළ සකස් කෙරෙමින් පවතී. සහන රැසක් සහිත බදු විභවයක් සහ වෙනත් දිරිගැන්වීම් ඇතුළු විදේශ ඍජු ආයෝජන සඳහා ආකර්ශනීය ප්‍රතිපත්තියක් හැදෙනකොට තමයි මේ පෝර්ට් සිටිය පිළිබඳව කලබල වෙලා තියෙන්නේ. බුද්ධික අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා මේ කාරණාව පිළිබඳව පෝර්ට් සිටි පනතට එරෙහි පිට්සම් විමසුම පිට්සම් 19ක හා මැදිහත්කාර පිට්සම් 2ක විමසුම අවසන්. ඉතිරි මැදිහත්කාර පිට්සම් පිළිබඳ විමසුම අද පැවැත්වෙනවා. කමල් මහේන්ද්‍ර වීරරත්න මව්බිම් පුවත්පතට සඳහන් කරනවා. දැන් ජනාධිපතිතුමා කියනවා සේදමාවත දියුණු කිරි එහෙම නැත්නම් මේ පාර බොආවෝ සමුළුවේ තේමාව තමයි සේදමාවත දියුණුවේ ප්‍රවේශ මාර්ගය බවට පත් කරගන්න කියලා. එතනදී ජනාධිපතිතුමා කියනවා ලංකාව ඇතුලේ ආයෝජන විදේශ ආයෝජන ඍජුව ආකර්ෂණය කරගන්න පුළුවන් වඩා පහසුදායී පරිසරයක් නිර්මාණය කරන්න තියෙනවා කියලා. මදුරවිතානගේ පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයක් ලංකාවේ සංවර්ධනයේ කඩාකප්පල් කරන්න සාහසික උත්සාහයක් පෝර්ට් සිටි ව්‍යාපෘතියට
ආසියාව රටවල් කලබල වෙලා තියෙන මේ තත්ත්වයේදී රට ඇතුළෙන්ම තෝරගත්ත ද්‍රෝහීන පිරිසක් කටයුතු කරනවා කියලා හේමන්ත ලියනපත්‍රණ වාර්තා කරන්නේ. පෝර්ට් සිටි ව්‍යාපෘතියත් සමග ආසියානු රටවල් බොහෝ ලෙස කලබලයට පත් වී තිබුණා. ආසියාවට ගොඩක් ලොකු බලපෑමක් කරන්න පුළුවන් ලොකු වැඩසටහනක තමයි අපි ඉන්නේ. අපි වරාය නගරේ දියුණු කරන්න පටන් ගත් විට ආයෝජකයන්ට සහන නොදුන් රටවල් කිහිපයක් ආයෝජකයන්ට වරප්‍රසාද පහසුකම් ලබා දෙමින් සිටිනවා. අපේ පෝර්ට් සිටි ව්‍යාපෘතියත් සමග රටවල් අතර විශාල ආර්ථික යුද්ධයක් ඇති වෙලා රටේ දියුණුවට ලැබී තිබෙන මේ අවස්ථාවේ බොරු මතවාද නිවැරදි කිරීම අපේ වගකීමක්. එතකොට මේ අවස්ථාවේදී විදේශ රටවල් විසින් ලංකාවේ කුලීකරුවන් හොයාගෙන කියලායි මధుර විතානගේ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. වෘත්තිකයන් වෙනුවෙන් මෙතෙන්දී පෙනී හිටලා ඊයේ දවසේදී නීතිඥ හර්ෂාන් පෙරේරා කරපු ප්‍රකාශයත් අරුණ පුවත්පත වාර්තා කරනවා. නයනතරංග ගමගේ වාර්තා කරන්නේ පෝර්ට් සිටියට එරෙහිව හඬ නගන්නේ 2025 ඡන්දය ජය ගන්න හිතන පිරිසක් කියලා ඔහු කියනවා. මේ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම අඩපණ කිරීම පිළිබඳ සටනේ ඉන්නේ මේ රටේ විපක්ෂීය දේශපාලනඥයෝ විතරක් නෙවෙයි. මේ ප්‍රශ්නෙට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. මේ ව්‍යාපෘතියට එරෙහිව එක පිරිසක් තමයි ඊළඟ ඡන්දය දිනන්න බලාපොරොත්තු වෙන පිරිස. අනෙක් පිරිස තමයි වරාය නගරේ පිහිටලා තියෙන්නේ ලෝකයේ සමුද්‍රීය මාර්ගයේ අතිශය තීරණාත්මක ස්ථානයක. මේක දැක්කට පස්සේ කලබල වෙන අනෙක් පිරිස තමයි අපිත් එක්ක සමානවම තරඟ කරන්න ඉදිරිපත් වෙන පිරිස්. අසල්වැසි ඉන්දියාවේ ගුජරාටි අපිට ළඟයි. එයාලත් කරන්නේ මේ වගේ ව්‍යාපාරය. ඒ වගේම මැලේසියාවේ නගරයක් තියෙනවා, ඩුබායි වල තියෙනවා. මේ සියලු දෙනා කලබල වෙලා තියෙනවා. ඔවුන්ගේ කුලී පදනම මතද මේ සටන් කරන ඇතම් උදවිය සටන් කරන්න කියන ප්‍රශ්නේ මතු කරනවා. සංවාදයේ තවදුරටත් තියෙනවා බුද්ධික. පාර්ලිමේන්තුවේත් මේ පිළිබඳව කතා වුණා නේද? ඔව් පාර්ලිමේන්තුවේ කතා වුණා. පාර්ලිමේන්තුවට යන්න බලන් ඉන්න කෙනෙකුත් මේ ගැන කතා කරනවා. ඒ ගැන තමයි දිනවෙන පුවත්පත වාර්තා කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රකාශයක් වරාය නගරය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් කියලා දිනවෙන පුවත්පත වාර්තා කරන ඡායාරූපයක් එක්කම ශිරෝමි අබේසිංහ ඉදිරිපත් කරන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. යහපාලන රජයේ බලයට පත්වන විට සින්නක්කරව චීනයට පවරා දී තිබූ වරාය නගරය අවුනම අවුරුද්දක බද්දක් බවට පරිවර්තනය කිරීමට යහපාලන රජය ගත් පියවර පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා හෙදී හෙළි කිරීමට නියමිතව ඇත කියලා කියනවා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව එන්න කලින් සින්නක්කරවම එක දීලාලු තිබුණේ. මම තමයි කියන්නේ. මේට අමතරව කොළඹ වරාය නගරයේ 100%ක්ම රජයේ ඉඩමක් ලෙස පවත්වා යාමට යහපාලන රජයේදී ස්වදේශී කටයුතු අමාත්‍යාංශයට තමා උපදෙස් දුන් බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා දිනමිණ පුවත්පත. ඒත් එක්කම දිනමිණ පුවත්පතේ සඳහන් කරනවා අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය තොරතුරු පතුරවන්නට එරෙහිව නව නීති ඉන්ටර්නෙට් එකෙන් Facebook එකෙන් අනිකුත් සමාජ මාධ්‍ය වලින් බොරු තොරතුරු ගෙනියන්නට බෑ, පතුරවන්නට බෑ. බුද්ධිකා ඉඹුලාන සහ සිතාරා සේනානී මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය සහ නොමග යවනා සුළු පුවත් ප්‍රකාශ වලින් ජනතාව ආරක්ෂා කිරීම සඳහා නව නීති පැමිණීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ජනමාධ්‍ය ඇමති ආචාර්ය කෙලි රබුක්කල මහතුරුන් මෙම ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා කියලා දිනමිණ පුවත්පත වාර්තා කරනවා. ඔව් බුද්ධික දැන් බුද්ධිකතන කාරණා දෙකක් කිව්ව එකක් තමයි ඔය සමාජ මාධ්‍ය පිළිබඳ දැන් එතනදී රජය අවධානය කරන විශේෂයෙන්ම මේ ෆේක් accounts පිළිබඳව ඒ කියන්නේ මට පුළුවන් මගේ නොවන මගේ accounts ඒවා පිළිබඳ මූලික අවධානය යොමු කරනවා. මගේ නොවන වගේම ගිණුමක් තිබේ. හරිද? එතකොට ඒවා ඉන්නෙත් මම නෙවෙයි. හරිද? මමත් සමහරලාට කාගේ හරි කුලී වැඩක් තමයි කරන්නේ. ඊට කලින් බුද්ධික කිව්වේ අර වරාය නගරය පිළිබඳව කතිකාවත රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා තමන්ගේ ආණ්ඩුව කාලෙදී 100%ක්ම මේකේ අයිතිය තියාගන්න බලාපොරොත්තු වුණා කියලා. තියාගන්න උපදෙස් දුන්නා. එතකොට ශාමින්ද වත්තේගෙදර කියන ආර්ථික විශ්ලේෂකයා අද මව්බිම් පුවත්පතේ ඇතිතතු විමසුමට ලිපියක් ලියනවා. මේක විශ්ලේෂණාත්මක ලිපියක්. කොළඹ වරාය නගරේ වෙනම සැලකීමේ අවශ්‍යතාව. දැන් මේ කොලනියක් කියන වචනේ ගාගන්නේ මේකනේ. කියන්නේ වෙනම කලාපයක් විදිහට ඇයි කොළඹ නගරේ මේ වරාය නගරය හඳුන්වන්න ඕනේ. මහා මුහුද ගොඩ කර අලුත් ගොඩබිමක් තැනීම ගැන කිසිම අදහසක් වසර 2010ට කලින් ආණ්ඩුවකට තිබුණේ නැත. 2010ට කලින් කිසිම ආණ්ඩුවකට මහා මුහුද ගොඩ කරලා අලුත් ගොඩබිමක් තනනවා කියලා සංකල්පයක් තිබුණේ නැහැ. 2014 සැප්තැම්බර් 17 වනදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ එදින මෙරට සංචාරයක නිරතව සිටි චීන ජනාධිපති ෂී ජින්පින් මේ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කළේය. 2015 වර්ෂයේදී බලයට පත් යහපාලන ආණ්ඩුව මේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවිය. එහෙත් නැවත කැඳවන ලද පරිසර වාර්තාවලින් පසු වැඩ ආරම්භ කරන්නට ඉඩ දී තිබේ. ප්‍රමාද වූ කාලය හා එහි අලාභය සලකා බලා ගිවිසුම අලුත් කර ඇත. අලුත් ගිවිසුම අනුව ගොඩ කරන භූමි ප්‍රමාණය වැඩි කර තිබේ. අලාභය මුදලින් ලබා නොගන්නට නම් හෙක්ටාර 2ක ඉඩමක් චයිනා කමියුනිකේෂන් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ඉල්ලා සිටියේය. දැන් ඒ කියන්නේ මේක මහින්ද රාජපක්ෂ මහත්මයා ෂී ජින්පින් ජනාධිපතිවරයාත් එක්ක අර මුල්ගල තියලා ඒ ගැම්මට වැඩේ කරගෙන ආව නම් ප්‍රශ්නකුත් නැහැ.
මීට වඩා මේක තවදුරටත් ඉතුරු කරගන්න පුළුවන්. මොකද මූලික කිවිසුමේදී ඊ අපි ස්වාධීන රූපවාහිනී විශේෂ සාකච්ඡාවක් කළා ඔබ දකින්නට ඇති. එතනදිත් කිව්ව 33.3 කොටස් තුනක් තමයි ලංකාවට ඒ කියන්නේ රජයට ඊට පස්සේ මේ කොන්ත්‍රාත් මේ ඉදිකිරීම කරපු සමාගමට සහ අනිකුත් ආයතන වලට බෙදන්න තීරණය කළ තිබුණේ. බදු දීම සඳහා. හැබැයි දැන් මේක පරක් වුණානේ නතර කරානේ. නතර කරාට පස්සේ අලාභයක් ගෙවන්න උනා. ඒ අලාභය ගෙවන්න සල්ලි නැහැ. සල්ලි නැති නිසා අර 133 කොටස තවත් අඩු කරන්න උනා. එතකොට දැන් බුද්ධික මේ ශාමින්ද වත්තගෙදර ආර්ථික විශ්ලේෂකයා කරන ප්‍රකාශ කමක් නැහැ නේද? පොඩ්ඩක් ඒක කාලය අරගෙන කිව්වට මේ වසර අවසන් වීමට කලින් කොළඹ වරාය නගරයේ ඉඩම් මැන වෙන් කළ යුතු අතර යටිතල පහසුකම් සම්පූර්ණ කරන්නට නියමිතය. ආයෝජකයන්ට වෙන් කරන ඉඩම් වහා ප්‍රයෝජනය ගැනීම අවශ්‍යතාවය. ඉලක්ක අනුව මේ කලාපයේ 70,000ක් පමණ පදිංචි වනු ඇත. ලක්ෂ 2කට පමණ රැකියාව කරන්නට සිදුවේ. එම රැකියා ප්‍රමාණය රටට ලැබෙන අවස්ථාවකි. රට තුළ ව්‍යාපාර හා කර්මාන්ත අඩපණ වී තිබේ. විදේශගතව රැකියා කළ ලක්ෂ ගණනක පිරිසක් ආපසු පැමිණෙමින් සිටිති. මේ පිරිසට අලුතෙන් රැකියා ලැබෙන්නේ කොතනින්ද? ආයි රට යන්න බෑ. කොහින්ද මෙයාට රස්සාවල් දෙන්නේ? මේ ප්‍රශ්නය සමග වෙරකියානුපාතයේ වැඩිවෙමින් තිබේ. මේ පවතින තත්ත්වය ගැන අලුතින් හිතන්නට අවශ්‍යය. පවතින ආයෝජනවලට තවත් අවහිර කිරීම පැත්තකින් තබා දිරිගැන්වීම කළ යුතු කාලයක බුද්ධික ඊළඟට මේ කාරණාවත් ඉක්මනින්ම මතක් කරලා බුද්ධිකට එනවා. ඒ තමයි විජේදාස වෙන නීතිය දන්න මහත්තුරු ජනතාව මුලා කිරීම කිසිසේත්ම කළ යුත්තක් නොවේ, වටින වැඩක් නොවේ කියලා රාජ්‍ය අමාත්‍ය නායක ගොඩහිව මහත්මයා කියනවා. චීන සමාගමක් ඒ ගොඩනැගීම සඳහා බිලියන 1,400ක් ඇමරිකන් ඩොලර් වියදම් කළා. ඒ අනුව තමයි ඔවුන්ට බදු දීලා යම් මුදලක් උපය ගන්න දීලා තියෙන්නේ. මේ කොලනියක් කියන කතාව කිසි රටක් විසින් තවත් රටක් පාලනය කිරීම කොලනියක් කියලා හඳුන්වන්නේ. බුද්ධිමත් ජනතාව පනතක් අධ්‍යයනය නොකර ප්‍රකාශනයකුත් කරන්නේ නැහැ. ආණ්ඩුවේ සිටින බුද්ධිමත් මැති ඇමතුරු පනත අධ්‍යයනය කර අදහස් ප්‍රකාශ කරයි. සමහරුන් පනත අධ්‍යයනය නොකර පෞද්ගලික දේශපාලන වාසිය උදෙසා කතා කරනවා. විජේදාස රාජපක්ෂ මහත්මයා සිදු කළ මේ ප්‍රකාශය මම සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. ඒ නිසා රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම චීන කොලනියක් කියන වචනයට රැවටෙන්න එපා. පහුගිය කාලේ බොරු කිව්වා වගේ මේකත් ඒ බොරුවක්ම තමයි. දැන් කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් කතා බහ කරාම ආර්ථික මර්මස්ථානයක් විදිහට නැත්නම් ආර්ථිකයට ඉතාමත්ම ශක්තියක් වෙන විදිහට මෙය ආරම්භ කරලා තියෙනවා. මේ වෙන විට කවුරු මොනවාක්වත් මේක නවත්තන්නේ නැහැ. පැහැදිලිව 2028 විතර වෙනකොට අපිට හැකියාව ලැබෙයි. 2025 දී මුල් කොටස විවෘත වෙනවා. 2028 විතර වෙනකොට ලංකාවට එකතු වෙනවා. ඒ වගේම තමයි තවත් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. මේක දැම්මම කරයිද නැද්ද දන්නේ නැහැ. ගාලු වරාය නගරය සම්බන්ධයෙන් ගත්තොත් මොකද උණුමටුන හික්කඩුව මේ දෙකම ළඟම තියෙන ස්වභාවික වරායක් ගාල්ල කියලා කියන්නේ. සහ කොග්ගල ගුවන් තොටුපළක් තියෙනවා. මත්තල ගුවන් තොටුපළක් තියෙනවා. මේක නිසා දෙවන කාරණාවක් විදිහට අපි යෝජනා කරනවා ගාලු වරාය නගරයත් මේ විදිහටම දැන්වම සැලසුම්ගත කරොත් තව අවුරුදු කිහිපයක් යනකොට එතකොට චීනයට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. තවත් රටවල් එයි මේකත් එක්ක සම්බන්ධ වෙන්න. නැත්නම් අපේම ආයෝජකයන්ට මේක කරන්නත් බැරි තත්ත්වයකටපත් වෙන එකක් නැහැ. කොහොම වුණත් කොළඹ වරාය නගරය වගේම ගාලු වරාය නගරයත් ඉක්මනටම සූදානම් වුණොත් දැන් මෙය ආර්ථික වශයෙන් ගත්තොත් එහෙම ආර්ථික කලාපයක් විදිහට සහ අනිකුත් භාණ්ඩ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට තමයි කොළඹ ක්‍රියාත්මක වෙන්නේ. සංචාරක පුරවරයක් විදිහට සංචාරක නගරයක් විදිහට ගාල්ලත් මේත් එක්ක සම්බන්ධ කරගන්න හැකියාව තියෙනවා කියන එකත් මේ ලාගට මතක් කරන්න කැමතියි. ආණ්ඩුව ඡන්ද තියන්න බය නැහැ කියලා කිහිලි රමුක්කල්ල අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කර සිටියා. නායනතරංග ගමගේ වාර්තා කර සිටිනවා මැතිවරණ තියන්න ආණ්ඩුව බය නැහැ. ලැබෙන පළමු සහ පහසු අවස්ථාවේදී කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව පසුබට නොවන බව කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක කිහිලි රමුක්කල්ල අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ පළාත් සභා මැතිවරණය පිළිබඳව වෙච්ච කතාබහේදී. ඊයේ දවසේදී අමාත්‍ය ජී.එල්. පීරිස් සහ සාගර කාර්යවසම් ලේකම්තුමා පොදුජන පෙරමුණේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් එක්ක තිබුණා සාකච්ඡාවක් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධනොත් කතා බහ කළා තිනවා. යහපාලන රජය සම්මත කළ වැරදි පනත නිසා පළාත් සභා මැතිවරණය නිසි කාලට තියන්න බැරි වුණා කියලා ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳ තොරතුරු සඳහන් කරලා තියෙනවා. පළාත් සභා මැතිවරණය නිසි කාලේ පැවැත්වීමට නොහැකි වූයේ යහපාලන පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ඉතා වැරදි අයුරින් සම්මත කරගත් පනත නිසා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරනවා. බත්‍රමුල්ල වොටර්සෙට් පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පොදු පෙරමුණ පක්ෂයේ පැවැත් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් තමයි මේ බව ප්‍රකාශ කර තියෙන්නේ. සමුද දවසේ තමයි මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණේ. ඒ වගේම තමයි රටේ සියලුම පාසල්වල ශ්‍රේණි පන්ති ආරම්භ කරන්නට අපිට මේ වලට හැකි වුණා. අප දැන් අගෝස්තු නිවාඩුව පිළිබඳව සලකා බලනවා. 2021 විභාග පවත්වන දින ප්‍රකාශයට පත් කරන්නට අපි තීරණය කරලා තියෙනවා. උසස් පෙළ විභාගය
පවත්වන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා ඉඳලා 31 වෙනිදා දක්වා. 5 වෙනි ශ්‍රේණි විභාගය ඔක්තෝබර් මාසේ 3 වෙනිදා දින පැවැත්වෙනවා. සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නට තීරණය කරලා තියෙන 2022 ජනවාරි අවසාන සතියේ විෂය මාලා නිර්දේශය ආවරණය කිරීමට සෑහෙන කාලයක් ගත වෙන නිසා තමයි මේ පිළිබඳව කතා බහ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ කටයුතු කරනවා. මුලින්ම 4 වෙනි වසර සහ 3 වෙනි වසර සිසුන්ට විශ්වවිද්‍යාල ආරම්භ වෙනවා. ඉන් පස්සේ තමයි පළවෙනි වසර සහ දෙවෙනි වසර සිසුන්ට මේ ආරම්භ වෙන්නේ. සෞඛ්‍ය නිර්දේශ අනුකූලව තමයි මේ සියල්ල කරන්නේ. ඒත් එක්කම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නැවත වතාවක් ප්‍රකාශ කරලා තිනවා. දමිළ සන්ධානයේ ප්‍රකාශයට අපි මවිත වෙනවා. දමිළ සන්ධානයේ කියනවා පළසභා මැතිවරණය පවත්වන්න කියා. ප්‍රමාදයට විශාල වශයෙන් වගකී යුත්තේ දමිළ සන්ධානයයි. පළසභා මැතිවරණ නිසි කාලේ පවත්වන්නට බැරි වුණේ යහපාලන රජයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉතාමත්ම වැරදි විදිහට සම්මත කරගත් පනතයි කියලා. එහි පුවත සම්බන්ධයෙන් කතා බහ කරලා තියෙනවා මහාචාර්ය ජී.එල්. පීරිස් අධ්‍යාපන අමාත්‍යතුමා. සමහර ජීවත් වෙන මිනිස්සුත් මොලේ මැරුණ වගේනේ ජීවත් වෙන්නේ. හැබැයි මැරිච්ච කෙනෙක් ජීවිත 5ක් ජීවත් කරනවා. හදිසි අනතුරකින් මොලේ මිය ගිය තරුණ ගිම්හාන 5 දෙනෙකුට ජීවිතයේ දෙයි සංවේදී පුවතක් ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ලංකාදීප පුවත්පතට වාර්තා කර සිටින්නේ. හදිසි අනතුරකට ලක්වීම නිසා ත්‍රිකුණාමලයේ රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටි මොලේ මිය ගිය බවට විශේෂඥ වෛද්‍යවරු විසින් තීරණය කරපු 19 හැවිරිදි මාවනැල්ල රුකුලගම ප්‍රදේශයේ පදිංචිව සිටි පසිඳු ගිම්හාන රත්නායක කියන 19 හැවිරිදි තරුණයාගේ S2 වකුගඩු 2 අක්මාව රෝගීන් 5කට සාර්ථකව බද්ධ කිරීමට මහනුවර රෝහලේ සහ අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරුන් එවැගේම කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් සමත් වෙලා තිබෙනවා. මහමග අකාලේ මියදෙන ජීවිතවලට වටිනාකමක් දෙන්න පුළුවන් සමහරවිට බුද්ධික දැන් පහුගිය අවුරුදු කාලෙදී මරණීය අනතුරු 69ක් සිදු වුණා කියලා වාර්තා වුණා. මේ මහමග මියදෙන අකාලේ මියදෙන ජීවිතවල තවත් ජීවත් කරවන්න පුළුවන් නම් මේ පුවත හොඳ ප්‍රවේශයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. කාටුන් බලන්න වෙලාව දැන්. මුලින්ම මව්බිම් පුවත්පතෙන් ආරම්භ කරන කාටුනේ MD වීරරත්නගේ කාටුනය. වරාය නගරයට කණ්ඩායම ගල් ගහනවා. සහන මල්ලත් එක්ක බඳුරුවන්ද නැමැතුමා ජනතාව පැත්තට යනවා. යාන්තම් මංගොඩ මොකද ජනතාව මේ දවස්වල වරාය නගරය අල්ලන් ඉන්න හින්දා බඳුරු නැමැතුමා පොඩ්ඩක් ගොඩ ගිහිල්ලා තියෙනවා කියලා තමයි කාටුන් ශිල්පියා දකින්නේ. හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුනේට යනවා. අරුණ පුවත්පතෙන් තෝරගන්නේ සියලු මෑරලි තහනම් කරලු බං. සියලු පක්ෂනායක රැස්වීමුත් තහනම් කරයිද සර්? එතකොට පාර්ලිමේන්තුවට රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ නායකයා යන්න එච්චර කැමති නෑ. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ අලියා හෙන්ඩුවෙන් තමයි පිටිපස්සෙන් තල්ලු කරගෙන යන්නේ. දිනවෙන පුවත්පතයි මෙහෙම කාටුනේ නිර්මාණය කළ තියෙන අංජන ඉන්ද්‍රජිත් දිනවෙන කාටුන් ශිල්පියා දකින්න එහෙමයි. බොහොම අමාරුවෙන් එක්සත් ජාතික පක්ෂයේ අලියට පොඩ්ඩක් කේන්ති ගිහිලා තියෙන්නේ. නෑ ඇතුළට යන්න කියලා හෙන්ඩුවෙන් තමයි රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමාව ඇතුළට ඇදගෙන යන්නේ. සමා වෙන්න එක්සත් ජාතික පක්ෂ නායකතුමා දැන් විපක්ෂ නායකතුමා නෙවෙයි. ඔව්. එතකොට අවන්ත ආටිගලට පේනවා කාදිනල් හිම්පාණන් වහන්සේ ඉස්සරහා ජනාධිපතිතුමා විස් පෙරල ගන්න ලෑස්ති වෙන විදියක්. හරිද? කොණ්ඩෙඩයි කරනවා ඔක්කොම කරලා අන්තිමට නිකන් ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා වගේ වෙයිද කියලා ප්‍රශ්නයක් තමයි අංජන අහන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමා වගේම වෙයිද මේ ජනාධිපතිතුමාත් කියන ප්‍රශ්නය අද කාටුන් එකකින් අවන්ත අහනවා. අද ලංකාදීප පුවත්පතේ දාස හපුවලානගේ සුවාරිස් කාටුනය. අපි ආණ්ඩු පක්ෂ නායක රැස්වීම මගහැරියා බන් කියලා විමල් වීරවංශ උදේගම්මන්පිල වාසුදේව නානායක්කාර පක්ෂ නායකවරු කියනකොට නැගෙනහිර වෙනුවට බටහිර දෙනකොටත් අපි ඕක දැක්ක කියලා සුවාරිස් කියනවා. හසන්ත විජේනායක අරුණ පුවත්පත රඳින කාටුන් එකේදී සහරාන්ව කාටුන් එකට ගෙනල්ලා තියෙනවා. බලන්න සහරාන්ගේ මොලේ හිස් මොලේ නෑ. හැබැයි සහරාන් මොකද කළේ? සහරාන් මොකද කළේ? හසන්ත විජේනායක මේ මොළගෙඩි අරගෙන පෙන්වන්නේ ඒ කතාව. මොලේ නැති මිනිස්සු තවත් මොළ කීයක් විනාශ කරාද? මේ තියෙන්නේ ඒ විනාශයේ ප්‍රතිඵල. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම්. මැයි රැලි මේ පාරත් නැතිලු. තිබ්බත් කම් කරුවන්ගේ රැලිද තියෙන්නේ.
මැරෙලිය කම්කරුවන්ගේ දිනේටනේ තියෙන්නේ. නමුත් ඉතින් දැන් දේශපාලන කරන වෙලාවනේ ඒක. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා කාටුන් එකට එනවා උදේ විමලසිරිගේ සැලන්දර තියෙනවා. සැලන්දරේ ඉස්සෙල්ල නම් පෙරුණ ඉස්සර තිබුණේ සාටකයේ තියෙන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අතනේ. හැබැයි මේ තියෙන්න නම් ගෝඨාභය මහත්තයාගේ අත වගේ හොඳටම ඇති හිටියා කියලා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාට කියනවා. දැන් ඉතින් අර සැලන්දරෙන් එළියට ඇවිල්ලා පැදුරු කොට්ට සූට් කේස් අකුලගෙන යන්න ලෑස්ති. හැබැයි උදේ මෙතන අදින විශේෂය තමයි බුද්ධික. මේ චීත්‍යයක් ඇඳපු ගෑනු සපත්තු දාපු කෙනෙක් තමයි මේ පේන්න තියෙන්නේ. චීත්ත අඳින අය මොනවද කරන්නේ? ඔය ගැන කියපු නිසාම මට මීට කලින් ප්‍රවෘත්තියක් කියන්න බැරුණා. මම ඒකත් පෙන්වලා දෙන්නම්. රියානතුරකට අත්අඩංගුවටගත් විජේදාසගේ පුත්‍රයාට අප ඉන්දික මට ඒ ඡායාරූපය පෙන්වන්න මේ මගේ අතින් කියන්න බැරි වුණා. වැලිකඩ රාජගිරි ප්‍රදේශයේදී රියානතුරක් සිදු කරමින් ගැබිනි මවකට සහ 6 දිනකට තුවාල සිදු කර පලා ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා රකිත නිර්මල රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක ශරීර අපයක් මත මුදාහන ලෙස කොළඹ රථවාහන අධිකරණයේ මහේස්ත්‍රාත් එස් ප්‍රභාකරන් මහතා ඊයේ නියෝග කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒක මේවා නොකිය යන්න හොඳ නැහැ. දරුවන් දේශපාලනයට ඇඳ ගන්නවා නම් ඔන්න පරිගන්න ලැබිච්ච අවස්ථාවක්. හැබැයි අප ලැබුණ කියලයි ජාතික පොත්පත් බොහොමයක වාර්තා කර සිටින්නේ ඒ කාරණාව. ඒ කාලේ වුණා නම් මේ දරුවත් ඇතුළට දාලා ඇමති කෙනෙක්ගේ පුතෙක් කියලා මහමගදී වුණ කෙනෙකුට වැරදි වෙන්නත් පුළුවන්. නමුත් ඒ පරිගැනීමක් සිදු කරන්නේ නැහැ. ඊයේ අප දීලා තියෙනවා. අරුණ පුවත්පතේ අංජනම කපුරාලගේ අංජනම ජීවිත ගණනක්ම මරුතුරුලට ඇද්ද මින් දෙවසරකට පෙර පල්ලියේ වෙඩිසද්ද නෑහුණු විලස කිම දෙවියන් නිසද්ද මිනී මරුවනට නිසි දඬුවම් නැද්ද? ඊයේ පෙරේද දැක්ක ආයවතාවක් එක්තරා තෙර නමක් මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. කොයි තරම් ශිෂ්ට සම්පන්නවද කතා කළේ කියන එක දැක්කා. ඒ වීඩියෝ සමාජ මාධ්‍යවල එහෙම යනවා. රංචගොඩ ළමයා ඕක මතක් කරලා දෙනවා. නොවැම්බරයෙන් පසු 2019 ආගිය අතක් නැති වී ගිය දඹර තෙරෝ උන්හිටි ගමන් යලිමතු වී යටිගිරියෙන් දෙසා වදාරති ප්‍රභාගේ ගුණ වරුණ සංගවනු නොහැකිය කැස්සයි පෙම් කෙලියයි ඒ වාගේ මේ අයගේ හිත් ඇතුලේ උතුරායන ප්‍රේමය ඊ ළම වෙනුවෙන් පෝට් සිටිය උවකම් නැත මතුවන්නේ. ජයරත්න වික්‍රමසිංහගේ ෆේක්බුක් තෝරගත්තා. පක්ෂනායක රැස්වීම් වලට විරුද්ධ වෙලා විමල් උදේවාසු මග හැරලා ගිහින්ලු. යකඩෝ එතකොට දෝලාව තියෙන්නේ කවද්ද? දෝලාව ගෙනියන්නේ කවුද? අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නෑ කාටුනේ තෝරගන්නේ අද දිනමින පුවත්පතින්. තල්මසුන්ගේ වමනේ කෝටි 2.5කට විකුණන්නේ යද්දි 3 දෙනෙක් අත්අඩංගුවට පත් වෙලාලු. මේක ඊයේත් අපි කිව්වා. එතකොට නෑ. අපේ ඒවටත් වටිනකමක් තිබුණා නම් අවුරුදු කාලේ කෝටි ගාණක් හම්බ කරගන්න තිබුණා කියලා මේ රබ්බඩේ කියනවා. දිනමින අංජනගේ කාටුන් එක ඉක්මනටම කියන්නම්. රුපියල එකපාරටම නැග්ගේ කොහොමද සර් කියලා අහනවා. උඹලට රුපියල නැග්ගත් ප්‍රශ්නයක් බැස්සත් ප්‍රශ්නයක්. ඇත්තනේ ඉතින්. ඔව්. බුද්ධික අද කතාව පටන් ගනිද්දි කිව්වේ අද දවසේ වැදගත්කම කියන වචනේ. බුද්ධික මෙන්න විදුර අබේනායක එතනට නැවත වතාවක් එනවා. අදද වැදගත් දවස. එහෙම නැත්නම් වැදගත් දවස කවද්ද උදා වෙන්නේ? 2019 බක් මාස 21 දා පුදසුන මත රුහිරු බිඳු විසිරී ගියදා අද වූ විපත වී දෙවසර සපිරනදා වැදගත් දවස වෙයි යුක්තිය ඉටුවනදා. දිවෙන පුවත්පතේ අනුරාධ ඉදිරිපත් කළ තියෙනවා ඕකයි තත්ත්වය. එතනින් වැඩසටහන අවසන් කරන්න සූදානම්. පිරුණත් දෙවසරක් පාස්කු ප්‍රහාරයට චූදිතයන්ව හෙළිවී නැත සමාජයට. ඉටු උනව් නොතින් යුක්තිය නිසි වෙලාවට කළු පැල්ලමක් එක් වෙනු ඇත අතීතෙට. අපි අවසන් කරන්න සූදානම් වැඩසටහන. හැමදාම වගේ මතක් කරනවා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල. එහෙම නැත්නම් ඔබ පරිස්සම් වෙන්නේ කොහොමද? අනික් කෙනා පරිස්සම් කරන්නේ කොහොමද කියන එක ගැන මතක තියාගෙන වැඩ කරන්න. ලස්සන දවසක් අපිට. අපි ගිහිල්ලා